Sirasana ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දැන් මේ පුංචි කාලය ගත කරන්නට යන්නේ මුළු ලෝකයම සුවපත් කරන ස්වාමින් වහන්සේත් සමගයි. උන්වහන්සේ වෙතට පැමිණ හැම කෙනෙක්වම උන්වහන්සේ සුවපත් කළා. කැඩිච්ච බිඳිච්ච ජීවිතය ආසරණ වෙච්ච හැම කෙනෙක්වම උන්වහන්සේ ආදරයෙන් සිප වැළඳ ගත්තා. උන්වහන්සේගේ ආදරයම උන්වහන්සේගේ ප්‍රේමයම ප්‍රමාණවත් අපිට සුවපත් වෙන්නට. එනිසා මේ මොහොතේදී අපගේ කැඩිච්ච බිඳිච්ච හදවත් එක්ක ඒ අසරණකමත් එක්කම ස්වාමින් වහන්සේ ඉදිරිපිට මේ පුංචි කාලය ගත කරමු. අපේ මුළු ජීවිතයම අපි උන්වහන්සේගේ ආදරයේ දෑතට බාර දෙමු. උන්වහන්සේ නිරන්තරයෙන්ම කිව්වේ වෙහෙස වන්නා වූද බර උසුලනා වූද සියල්ලෙනි මා වෙතට එන්න, මම ඔබට සහනය දෙමි. එහෙමනම් අපි ගායනා කරමු. බාර ගන්න සමිඳුනේ
සැම නිදහස මගේ සිතේ සිහිය නුවණ මානපේ පිළිගනු මැන සියලු දේ බාර ගන්න සමිඳුනේ හැම නිදහස මගේ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ. අපි දැන් ශුද්ධ ලූක් තුමාගේ සුවිශේෂයෙන් පාඨයකට සවන් දෙමු. ජේසුස් වහන්සේ ජෙරිකෝවට සමීප වූ කල එක් කන්දෙක් සිඟමින් පාර අයිනේ ඉඳගෙන සිටියේය. ජනකායක් ඒ ළඟින් යනවා ඔහුට ඇසී ඒ කුමක්දැයි විමසීය. එවිට ඔහු නාසරේතෙහි ජේසුස් වහන්සේයයි සේ ඒ ළඟින් යන බව ඔහුට කීහ. ඔහුද ජේසුස් වහන්සේ දාවිද්ගේ පුත්‍රය මට අනුකම්පා කළ මැනවයි මොර ගැසීය. ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නගා දාවිද්ගේ පුත්‍රය මට අනුකම්පා කළ මැනවයි වැඩි වැඩියෙන් මොර ගැසීය. ජේසුස් වහන්සේ නැවතී ඔහු තමන් ළඟට ගෙනෙන්නට අණ කළසේක. ඔහු ළඟට ආකල මා ඔබට කුමක් කර දෙනවාට කැමැත්තෙහිදැයි ඔහුගෙන් ඇසූසේක. ස්වාමිනී මාගේ පෙනීම මට ලබා දුන මැනවයි ඔහු කීය. ජේසුස් වහන්සේ කතා කරමින් පෙනීම ලබන්න ඔබේ ශ්‍රද්ධාව ඔබ සුව කළේ යයි වදාළසේක. එකෙනෙහිම ඔහු ඇස් පෙනීම ලබා දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් උන් වහන්සේ පසු පස්සේ ගියේය. මුළු ජනතාව තමන් දුටු දේ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ සුවිශේෂ පාඨය අපගේ හදවතට ඇතුළු වන්නට කියලා අපි දිවසප්සාදේ වැඩ සිටින ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමු. අපි හැමෝම අන්ධයි. අපි ශාරීරිකව අන්ධ නොවුනත් බහුතරයක් අපි ආධ්‍යාත්මිකව අන්ධයි. ශාරීරික අන්ධ භාවයට වඩා ආධ්‍යාත්මික අන්ධ භාවය දරුණුයි, භයංකාරයි. ශාරීරික අන්ධ භාවය හැමෝටම පේන දෙයක්. අපි අන්ධ නම් අනිත් අයට පුළුවන් අපිට උදව් කරන්නට, අපිට සහයෝගය දෙන්නට. මොකද අපිත් පිළිගන්නවා අපි අන්ධයි, සමාජයත් දකිනවා අපි අන්ධයි කියලා. නමුත් ආධ්‍යාත්මික අන්ධකම, අන්ධ භාවය බොහෝ වෙලාවට අපි දන්නෙත් නැහැ, අනිත් අය දන්නෙත් නැහැ.
ඉන්සා මේ අන්ධ භාවය හරිම අවාසි සහගතයි ඔබට මට අපි හැමෝටම. අපි නොදන්න නිසා බොහෝ දෙනෙක් නොදකින නිසා අපිට කෙනෙක්ගේ සහාය පතන්නටත් කෙනෙක්ගේ සහාය ලබන්නටත් කෙනෙකුට සහාය දෙන්නටත් අපි දන්නේ නැහැ. අද අපි යහුම්කන් දුන්නේ ලස්සන සුවිශේෂ පාඨයකට. එක්තරා අන්ධයෙක් පාරේ සිඟමන් යදිනවා. හිඟා කනවා. ඔබ කල්පනා කළාද කිසියම් හෝ මොහොතක මේ මිනිස්සයා පාරට වැටුනේ ඇයි කියලා? පාරක් කියන්නේ ලස්සන ප්‍රසන්න තැනක් නෙමෙයි. අපි දන්නවා අපේ රටේ පාරවල් වල දූවිල්ල. අපි දැකලා තිනවා පාරවල් වල හිඟා කන මිනිස්සු, සිඟමන් යදින මිනිස්සු. පාර කියන්නේ ප්‍රසන්න තැනක් නෙමෙයි. බොහොම අපහසු, අප්‍රසන්න දූවිලි වලින් පිරිච්ච ස්ථානයක්. මේ මිනිස්සයා පාරට වැටුනේ කොහොමද? පාරට වැටෙන්න හේතුව ඔහුගේ අන්ධකමයි. ඔහුගේ දුර්වලකමයි. මට ඕන තරම් මිනිස්සු දැකලා තියෙනවා පාරට වැටිච්ච හැටි. පාරට වැටෙන්න ප්‍රධානම හේතුව ඔබේ මගේ දුර්වලකමයි. ඔබේ මගේ ඊර්ෂ්‍යාවයි. ඔබේ මගේ තණ්හාවයි. ඔබේ මගේ කෑදරකමයි. සමහර විට ඔබේ මගේ බේබදුකමයි. අපි දැකලා තියෙනවා එදිනදා ජීවිතේ මිනිස්සු පවුල් පිටින් පාරට වැටලා තියෙනවා තාත්තලාගේ අම්මලාගේ දුර්වලකම් හින්දා. මේ අන්ධ මිනිස්සයා තමන්ගේ දුර්වලකම නිසා තමන්ට දෛනික ජීවිතයේ වැඩ කටයුතු සාමාන්‍ය ලෙසින් කරගෙන යාමට නොහැකි වීම නිසා ඔහු දිලින්දෙක් බවට පත් වෙනවා. දුප්පත් මිනිසෙක් බවට පත් වෙනවා. අතේ මිටේ මුදල් නැති යාචකයෙක් බවට පත් වෙනවා. ඒ දුර්වලකම ඔහුව දුප්පතෙක් බවට පත් කරනවා. ඒ දුප්පත්කම ඔහුව ගෙනවා පාරට, මාවතට, අප්‍රසන්න තැනකට. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙනෙහි කරලා බලන්න ඔබේ ජීවිතේ මොන දුර්වලකමද ඔබව පාරට ගෙනාවේ? අහංකාරකම, ආඩම්බරකම, කෑදරකම, බේබදුකම, මේ වගේ අඩුපාඩුකම් රාශියක් නිසා ඔබ මම පාරට එන්නට පුළුවන්. දුප්පත් වෙන්නට පුළුවන්. දැන් මේ අන්ධ මිනිස්සයා පාරේ සිඟමන් කරනකොට, සිඟමන් යදිනකොට මොහුට ඇහෙනවා තමන් මේ ඉන්න ප්‍රදේශයේ යම්කිසි වෙනසක් තියෙනවා. වෙනදට වඩා වෙනස් මිනිස්සු කතා බහ කරනවා. මේ මිනිස්සු අහනවා මොකද්ද මෙතන වෙන්නේ? එතකොට අවට ඉන්න මිනිස්සු මෙයාට කියනවා නාසරෙත් ජේසුස් වහන්සේ මෙතනින් යනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඔබ මම
නිහතමානී නම් අපි අහන දෙයට අපිට අවශ්‍ය දෙයට මිනිස්සු සහයෝගය දෙනවා. මේක ඇහුණ ගමම් මේ මිනිසයා කෑ ගහලා කියනවා දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනව. මට අනුකම්පා කළ මැනව. මට අවශ්‍ය ඔබ වහන්සේගේ අනුකම්පාව පමණයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි සමහර විට අපි හරි කැමති හිඟමනට. අපි හරි කැමති හැමදාම පාරේ දූවිලි කන්න. අපි කැමති අපිරිසිදු ජීවිතයට. මට මීට වසර කීපයකට ඉස්සෙල්ලා ත්‍රිරෝද රාත රියදුරෙක් එක යාචකයෙක් පෙන්නලා කිව්වා ෆාදර් මේ මිනිස්සයා හිඟා කන්න ඕන හින්දාම කකුල් දෙක කෝච්චියට තිබ්බා. හිඟමන වෘත්තියක් කරගත්ත මිනිස්සු ඉන්නවා. අපි හැමදාම කැමති ඒ දූවිලි ගොඩේ ජීවත් වෙන්න. අපි සන්තෝසයි දූවිලි ගොඩට. අපි ආදරේ දූවිලි ගොඩට. අපි ආදරේ ඒ අපිරිසිදු ජීවිත රටාවට. අපි කැමති නැහැ ඒ ජීවිතය වෙනස් කරගන්නට. නමුත් මේ අන්ධ මිනිසයා කෑ ගහලා කියනවා දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කළ මැනව. මේ මිනිසයා මෙහෙම කෑ ගහනකොට ඉදිරියෙන් ගමන් ගත්ත අය මේ මිනිස්යාව නිශ්ශබ්ද කරන්න උත්සාහ කරනවා. ඉදිරියෙන් ගමන් කරන හුඟක් දෙනෙක් අපිව නිශ්ශබ්ද කරනවා. සමහර විට අය හිතනවා ඒ අය තමයි හැමදාම ඉදිරියෙන් ගමන් කරන්නට ඕනේ. ඒ අය තමයි හැමදාම ඉදිරියෙන් ගමන් කරන්නට ඕනේ. අනිත් අය කවදාක්වත් තමන්ව පසු කර යනවට කැමති නැහැ. මේ මිනිස්සයා හැබැයි පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. මේ මිනිස්සයාට මොනතරම් සමාජය නිශ්ශබ්ද කරන්න උත්සාහ කළත් අද ඕන තරම් මිනිස්සු ඉන්නවා ඔබව මාව අපේ සමාජයේ ජීවත් වෙන අනිකුත් අසරණ වෙච්ච මිනිස්සුන්ව නිශ්ශබ්ද කරන්නට. නමුත් ඒ දරණ එක උත්සාහයක්වත් මේ මිනිස්සයාව නිශ්ශබ්ද කළේ නැහැ. ඔහු තව තවත් හයියෙන් කෑ ගහලා ස්වාමින් වහන්සේට කැමර දුන්නා. ඔහු දැනන් හිටියා තුවාලය තියෙන්නේ තමන් ගාව මිසක් අනිත් අය ගාව නෙමෙයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි තුවාලය තියෙන කෙනයි දන්නේ තුවාලයේ වේදනාව. අසරණ වෙච්ච කෙනයි දන්නේ ජීවිතයේ අසරණ භාවය තුල තිබෙන ඒ බැරෑරුම්කම. ස්වාමින් වහන්සේ මේ මිනිස්යාගේ හඬට ඇහුම්කන් දෙනවා. අපි කෑ ගහන්නයි ස්වාමින් වහන්සේට අපිව ඇහෙන්නේ. අපි කෑමොර නොදුන්නොත් අපි ශබ්දය නොනැගුවොත් ස්වාමින් වහන්සේගේ අවධානය සමහර විට ඔබට මට නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා අපි යාඥාව තුල හැමදාම හැම මොහොතකම ස්වාමින් වහන්සේට කෑමොර දෙන්නට ඕන. උන්වහන්සේ ගාවට මේ අන්ධයව ගෙනාපුවාම ස්වාමින් වහන්සේ අහනවා ඔබ මම ඔබට මොනවා කරලා දෙනවටද ඔබ කැමතියි? මම ඔබට මොනවා කරනවටද ඔබ කැමතියි? මෙන්න මෙතන තමයි ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ලස්සනම දේ සිද්ධ වෙන්නේ. ඔබෙන් මගෙන් ස්වාමින් වහන්සේ ඇහුවොත් ඔබට මම මොනවා කරනවටද ඔබ කැමතියි? මොකක්ද ඔබ දෙන පිළිතුර? අද අපි පාරේ හිඟමන් යදින කෙනෙකුට ගෙන් ওই ප්‍රශ්නය අහුවොත් එහෙම
බහුතරයක් යාචකයෝ කියයි මට කෑම පාර්සලයක් දෙන්න. මට ඇඳුම් ටිකක් දෙන්න. මට සල්ලි ටිකක් දෙන්න. මෙන්න මේ දේවල් තමයි එය ඉල්ලන්නේ. අපිත් ඔය ටිකම තමයි කරන්නේ. අරක දෙන්න, මේක දෙන්න. එතකොට මම සන්තෝසයි. නමුත් මේ අන්ධ මිනිස්සයා ස්වාමින් වහන්සේට කියනවා ස්වාමිනේ මට පෙනීම දෙන්න. මට අවශ්‍ය මොනවත් නෙමෙයි මට පෙනීමයි. මට අවශ්‍ය කන්න බොන්න මිල මුදල් නෙමෙයි, කෑම ආහාර නෙමෙයි, ඇඳුම් පැළඳුම් නෙමෙයි. මට අවශ්‍ය රස්සාවක් නෙමෙයි. මට දෙන්න සුවය. ඔබ වහන්සේ මට ඒ සුවය දුන්නොත් මට මෙතනින් නැගිටලා යන්නට පුළුවන්. මට මේ වීදියට, මේ මාවතට, මේ දූවිලි ජීවිතයට සමු දෙන්නට පුළුවන්. මට මගේ ජීවිතය ගොඩනගා ගන්නට පුළුවන්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ඉගෙන ගන්නට ඕන ස්වාමින් වහන්සේගෙන් ඉල්ලිය යුතු කුමක්ද කියන එක. අපි දැකලා දිනවා සමහර අම්මලා තාත්තලා දරුවන්ව විභාග වලින් පාස් කරන්න කියලා යාඥා කරනවා. නමුත් කී දෙනාද කියන්නේ මගේ දුවට පුතාට පාඩම් කරන්න හදවතක් දෙන්න. මගේ දුවට පුතාට පාඩම් කරන්න පුළුවන් වටාපිටාවක් නිර්මාණය කරලා දෙන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේගෙන් සුවය ලැබූ මේ මිනිසයා උන්වහන්සේට ප්‍රශංසා කර කර ඔහු ජීවිතය ගත කරනවා. මේ මිනිසයා පුදුමාකාර වාසනාවන්ත මිනිසෙක්. ජේසුස් වහන්සේව ඔහුට ජීවිතේ ගිලිහෙන්නේ නැහැ. සමහර විට මහා දීර්ඝ කාලයක් ඔහු මේ පාරේ සිඟමන් යදින්නට ඇති. ස්වාමින් වහන්සේ එතනින් යනකොට ඔහු ඒ ස්වාමින් වහන්සේව අඳුනාගෙන තමන්ට දැස් නොපෙනුනාට තමන්ගේ කට, තමන්ගේ කන් හොඳට වැඩ කරනවා. මේ සීමිත සම්පත් වලින් ඔහු ස්වාමින් වහන්සේව අඳුනා ගන්නවා අනිත් අයගේ සහයෝගයත් එක්ක. ඒ නිසාම ස්වාමින් වහන්සේව ඔහුට මග හැරෙන්නේ නැහැ. අවදිව ඉන්න. හැම තප්පරයක් පාසාම අවදිව සිටින්න. ස්වාමින් වහන්සේ ඔබ ඉදිරියෙන් ගමන් කරනවා. ඒ ගමන් කරන ස්වාමින් වහන්සේව ගිලිහෙන්නට ඉඩ දෙන්නට එපා. අඳුනා ගන්න. නිහතමානී වෙන්න. ස්වාමින් වහන්සේව අඳුනාගත් අයගෙන් ස්වාමින් වහන්සේ ගැන අහන්න. ස්වාමින් වහන්සේගේ මාවතේ ගමන් කරන අයත් එක්ක අත්වැල් බැඳගෙන උන්වහන්සේගේ පසුපස්සේ ගමන් කරන්න. ශාරීරික අන්ධ භාවය නෙමෙයි, ආධ්‍යාත්මික අන්ධ භාවයෙන් මිදෙන්න. ආධ්‍යාත්මික අන්ධ භාවය අපේ ජීවිත විනාශ කරනවා. අපි සදාතනිකවම කළුවරේ තබන්නේ. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජීවමාන වූ ස්වාමින් වහන්සේ හැම තප්පරයක් පාසාම ඔබට මට ආදරයෙන් ආරාධනා කරන්නේ උන්වහන්සේගේ පාමුල රැඳිලා උන්වහන්සේගේ වැඩ සිටීම ගැන අවදිව ජීවත් වෙන ලෙසයි. එහෙමනම් අපි ඇදහිල්ලෙන් ජීවත් වෙමු. ඇදහිල්ලට පමණයි අපිව සුවපත් කරන්නට පුළුවන්. ඒ ඇදහිල්ලයි අපිව ස්වාමින් වහන්සේ වෙතට රැගෙන යන්නේ. මේ ජීවමාන වූ ස්වාමින් වහන්සේව අත්දකින මේ උතුම් මොහොතේ එය අපේ නිරන්තර යාඥාවක් බවට අපි පත් කරගනිමු. දෙන්නට එපා ස්වාමින් වහන්සේව ගිලිහෙන්නට,
ඔබේ ජීවිතේ. බාර ගන්න සමිඳුනේ සෑම නිදහස මගේ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ. බාර ගන්න සමිඳුනේ හැම නිදහස මගේ සිතේ සිහිය නුවණ මනාපේ පිළිගනු මැන සියලු දේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දැන් ජෝමානව ස්වාමින් වහන්සේ දිවසප්සාද වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට සූදානම් වෙමු. ස්වර්ගෙන් පුප්පයොන්ට දේවා බදාලසේක. සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ දෙවේ ස්වාමිනී නව ජීවනය දානය කරන මේ ප්‍රසාද නිධානය මගින් ඔබ වහන්සේගේ සෙනෙහසේ උණුසුම අපට දැනෙන්නට සැලසුව මැනව. ඔබ වහන්සේගේ රාජ්‍ය ආනන්දය පුනුපුනා පතන්නට අප සේත ජ්වලිත කළ මැනව. මේකෙද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා.